ආයිබෝවන් සුවදායි නව සතියක් සුවදායි දවසක් බවට අද දවස පත් වේවා. ඒක තමයි අපේ ලෙන්ගතු ප්‍රාර්ථනාව. ත්‍රිරෝද රථ තරුණ මහත්මයෙක් Tamanගේ ත්‍රිරෝද රථයේ පිටුපස වචන හතරකින් රටට සමාජයට ඒක දකින්න අයට ලොකු හිතන්න දෙයක් එක්ක පණිවිඩයක් දීලා තිබුණා. ඒ පණිවිඩය ඔබත් එක්ක උවමාරු කරගෙන මේ සතිය පටන් ගන්න හිතුවා. මිනිස්සු ගොඩයි මිනිස්සු ටිකයි. ඒ වචන හතර ඇතුලේ ඔබ මනුෂ්‍යයෙක්ද මිනිසෙක්ද තීරණය ඔබ සතුයි. මේ දවසේ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ආරම්භය නිවුස් ෆර්ස්ට් බ්‍රේක්ෆාස්ට්. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලේ 48 වෙනි නිත්‍ය සැසිවාරය අද ආරම්භ වෙනවා. ඒ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී. මෙවර සැසිවාරය අද ඉඳලා ලබන 8 වෙනිදා දක්වා පැවැත්වෙන්න නියමිතයි. මේ සැසිවාරය ලංකාවේ අපිට වැදගත් වෙන්නේ ඇයි? ශ්‍රී ලංකාවේ සංහිඳියාව සහ වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳව අවධානය යොමු වන සැසිවාරයක් විදිහටයි ජාත්‍යන්තරය තුළ මේ සැසිවාරයත් හැඳින්වෙන්නේ. හේතුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මීට පෙර ඉදිරිපත් කරන ලද 46 යෝජනාව එය රට තුළ මෙන්ම ලොකු ආందోලනයක් ඇති කරන්නට හේතු වුණු විවිධ පාර්ශ්ව විවිධ විදියට අර්ථකථනය කර යෝජනාවලිය කොසේ වෙතත් මේ යෝජනාවේදී මානව හිමිකම් කවුන්සිලයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියගෙන් ඉල්ලා හිටියා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය නිරීක්ෂණය කිරීම, වාර්තා කිරීම වගේම සංහිඳියාව සහ වගවීම පිළිබඳ ප්‍රගතිය වාචිකව ඉදිරිපත් කිරීමක් මෙවර සැසිවාරයේදී බලාපොරොත්තු වෙන බව. යනුව එම වාචික ඉදිරිපත් කිරීම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය විසින් අද දවසේදීම සිදු කිරීමට නියමිත බවට තමයි මේ වන විට වාර්තා පළ වෙන්නේ. මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිත බවටත් මේ වන විට තොරතුරු වාර්තා වෙමින් සිටිනවා. විශේෂයෙන්ම ඉතාලි සංචාරය ආරම්භ කරන මොහොතේදී සඳහන් වුණු කාරණයක් තමයි මේ ඉතාලි සංචාරයෙන් අනතුරු විදේශ අමාත්‍යවරයා ඒත් එක්කම මේකට සහභාගී වෙන බවටත් ඒ විදිහට තමයි කෙසේ වෙතත් තොරතුරු වාර්තා කෙසේ වෙතත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පිරිසක් මීට සහභාගී වීමට නියමිතයි රජයේ පාර්ශවය වෙනුවෙන්. ඒ අතර ජාත්‍යන්තරයේ පිළිබඳව අද ලංකාව ගැන වැඩිම අවධානයක් යොමු වෙන්නේ ඔන්න ඔය කියන කාරණයක් එක්ක. ඒ අතර ලංකාව ඇතුලේ මේ වෙද්දී ආයි පාරක් ගොවීන් කුඹුරු අත්තරලා මහපාරට බහින්න තත්වයක් නිර්මාණය වෙමින් තියෙනවාද කියන කාරණේ පිළිබඳව ඉඟිපළ වෙමින් තියෙනවා ගෙවුණු සතියන්තය ඇතුලේ. විශේෂයෙන්ම මේ වන විට වී අස්වනු නෙලන කාලයක් නිර්මාණය වී තිබෙන්නේ. කෙසේ වෙතත් වී අස්වන්නට නිසි මිලක් සහ වගාවට නිසි වේලාවට පොහොර ලබා දෙන්නේ ඉල්ලමින් යලිත් වරක් ගොවීන් පාරට බහින තත්වයක් පහුගිය දින දෙක ඇතුලේ අපිට දකින්න ලැබුණා. මේ වී අස්වන්න නෙලමින් පවතින කාලයක් වගේ මේ ගොවීන් ඉල්ලන්නේ අඩුම වී කිලෝවකට රුපියල් 60කවත් සහතික මිලක් අපිට දෙන්න කියන කාරණය. අනිත් පැත්තෙන් එළවලු වගාවන්ට අවශ්‍ය පොහොර නැහැ කියන කාරණේ තමයි ගොවීන් වැඩිදුරටත් පෙන්වා දුන්නු කාරණය ගෙවුණු දවස් දෙක ඇතුලේ. දහසක දුෂ්කරතා මැද්දේ ගොවියා නිෂ්පාදනය කරන අස්වැන්නට දැන් සිදු වෙලා තියෙන්නේ මොකක්ද? ගොවියගේ අස්වැන්න අලෙවි කරන්න තියෙන ප්‍රධානම තැන තමයි මේ වෙලාවේ රට පුරා ක්‍රියාත්මක ආර්ථික මධ්‍යස්ථාන. මේ ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තබන්න මේ නිරෝධායන ඇඳරි නීති සමයේ පවා මේ ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තබන්න රජයේ තීරණය කරෙත් ඒ නිසාම. හැබැයි ගොවීන් නිෂ්පාදන අරන් එනවා තොග සහ සිල්ලර වෙළඳපොළ යාන්ත්‍රණය නිසි පරිදි ක්‍රියාත්මක වන බවක් ආර්ථික මධ්‍යස්ථානවලට ගියාම පේන්න නැහැ. ගැනුම්කරුවන් අඩුවීම හින්දා ගොවියගේ නිෂ්පාදන වලට ලැබෙන්නේ අඩු මිලක්. අඩු මිල ලැබෙන ගොවීන්ට යම් හරි සහනයක් තියෙනවා. සමහර අස්වරු සත්තුන්ට කන්න දාලා යන තත්වයකට පත් වෙලා තියෙනවා. ඒ අර අපි කිව්ව විදිහටම ගොවීන් රැගෙන නිෂ්පාදන තොග සහ සිල්ලර වෙළඳ පොළට යන යාන්ත්‍රණය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම පිළිබඳ නිසා ඒ පිළිබඳවත් අවධානය යොමු කිරීම අදාළ බලධාරීන් සතු වගකීමක්. දේශීය නිෂ්පාදකයින් එහෙමත් නැත්නම් මෙලවලු පළතුරු ආදී මේ දේශීය නිෂ්පාදකයන්ගේ තත්ත්වය එහෙම වෙද්දී පාරිභෝගිකයාගේ තත්ත්වය මේ වෙනකොට මොන වගේද?
හාල් හා සීනි වලට උපරිම පාලන මිලක් දාලා දැන් සතියකට වැඩි. හැබැයි ඒ මිලට ඔබේ නිවසට ආසන්න වෙළඳ සැලේ හාල් සීනි තියනවද? බොහෝ දුරට ඔබේ පිළිතුර අපේ පිළිතුර හා සමාන වෙනවා. ඒ නැහැ කියන එක. සුදු සීනි වලට පාලන මිල රුපියල් 122යි. සාමාන්‍ය වෙළඳ පොලේ මේ වෙනකොටත් අලෙවි වෙන්නේ 140යි 160යි අතර. හාල් හුඟක් තැන්වල හාල් කීයටවත් ගන්න නෑ සාමාන්‍ය වෙළඳ කඩවල් වල. තත්වය එහෙම වෙද්දී ආණ්ඩුවේ ඇතමුන්ට සතොස සමූපකාර සහ අනෙකුත් සුපිරි වෙළඳ සැල්වල පාලන මිලට හාල් සීනි තියනවා කියලා වහසුපස් දොඩන්නත් පුළුවන්. වෙළඳ ජාලයෙන් 115යි ඔය කියන සතොස සමූපකාර සහ අනෙකුත් සුපිරි වෙළඳ සැල් නියෝජනය කරන්නේ. එතකොට ගමේ අහිංසක මිනිස්සුන්ට කන්න වෙන්නේ වැඩි මිලටද? ඒ ගැන අපිට අහන්න පුළුවන් වගකිව යුක්ත පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහත්මයා. අපි එතුමන්ට කතා කරා උදෑසනින්. මෙතුමා සඳහන් කරපු කාරණය උපරිම මිල ඉක්මවා සීනි හාල් අලෙවි කරන්නන් නැවැත්වීම සඳහා ඉදිරි දින කිහිපය තුළ අනිවාර්යයෙන්ම අවශ්‍ය පියවර ගන්නා බව තමයි එතුමන් ලබා දුන් තහවුරුව. තමන් සතුව පරණ තොග පවතින බව පවසමින් තවදුරටත් වෙළඳුන්ට වැඩි මිලට අලෙවි කිරීමට අවසර නැහැ. එහෙම අලෙවි කරන්නන්ට ඉක්මනින්ම කඩිනම් ක්‍රියාමාර්ග ගන්නවා කියලත් ඇමතිතුමා අනතුරු යැකවීමක් කරා එවන් වෙළඳුන්ට. කොහොම වුණත් පාරිභෝගිකයන් විදිහට ඔබ අපි බලාගෙන ඉන්නේ ගැසට් එකේ මිලට කඩේට හාල් සීනි යනකම්. මේ විදිහට ආර්ථික වශයෙන් අපි අමාරු තැනක ඉන්නේ. ගෙදර ආර්ථිකයේ වගේ අමාරු තැනක වැටලා ඉන්නේ. තවදුරටත් කොරෝනා මුළු රටත් එක්කම පුරවැසියත් එක්කම සෙල්ලම් කරන පසුබිමක මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව මේ වෙද්දී සටහන් වෙන්නේ 11296ක් විදිහට. ඒ ඊයේ කොරෝනා මරණ 147ක් වාර්තා වීමත් සමග විශේෂයෙන්ම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරපු විදිහට සැප්තැම්බර් මාසේ 11 වෙනිදා ඒ කියන්නේ පෙරේදා දිනේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ මරණ තමයි ඒ විදිහට වාර්තා වන මරණ 144. ඒ අතර ගෙවුණු පැය 24 ඇතුලේ තවත් කොරෝනා ආසාදිතයන් 2642ක් ගෙවුණු පැය 24 ඇතුලේ හඳුනාගෙන තියෙනවා. ඉන් වැඩිම පිරිසක් හඳුනාගෙන තියෙන්නේ බස්නාහිර පළාතේ. ඒ ප්‍රමාණය කියනවා නම් 839ක්. ඒ අතරිනුත් වැඩිම පිරිසක් වාර්තා වෙන්නේ බස්නාහිර පළාත ඇතුලේ කළුතර දිස්ත්‍රික්කයෙන්. ඒ සංඛ්‍යාව සටහන් වෙන්නේ 322ක් විදියට. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් 311ක් සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් 206ක් විදියට තමයි බස්නාහිර පළාත තුළ ආසාදිතයින් වාර්තා වීම සටහන් වෙන්නේ. එහෙම වෙද්දී මේ වෙනකොට අපේ රටේ රෝහල් පද්ධතියේ සහ නිවෙස්වල ප්‍රේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 61814ක්. මේ 61814 අතරින් කොරෝනා ආසාදිතයන් 194ක් මේ වෙනකොටත් ඉන්නේ දිවයිනේ රෝහල් වල දැඩි සත්කාර ඒකකවර ජීවිතයත් මරණයත් අතර ලොකු සටනක නිරත වෙමින්. ඊට අමතරව COVID-19 සම්බන්ධීකාරක අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා සමග අප කළ සංවාදයකදී එතුමන් සඳහන් කරපු කාරණය කොරෝනා රෝගීන් 833 දෙනෙකු මේ වන විට ඔක්සිජන් මත ජීවිතය සින්න කර ඇති බව. මේ තත්ත්වය ඇතුලේ තව දුරටත් මේ තත්ත්වයේ පාලනයට අපිට සමගේම ලෝකයටම තියෙන බලාපොරොත්තුව සාර්ථකව එන්නත් කරණය නිම කිරීම. එහි තවත් පියවරක් විදියට අද දවසේදී අද අලුයමත් ලංකාවට එන්නත් තොගයක් ස්පුට්නික් 5 වර්ගයේ එන්නත් තොගයක් මාත්‍රා තොගයක් පැමිණ තිබෙන බවට තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඒ අතර මේ සතියේ සිකුරාදා හෝ සෙනසුරාදා වන විට වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාට එන්නත් කරණය නිම කරන්න පුළුවන් වෙයි කියන එක තමයි මේ වෙලාවේ රජයේ බලාපොරොත්තු. ඒ වගේම තමයි තවත් සැලකිය යුතු පිරිසක් විශේෂයෙන්ම මහාචාර්ය චන්න ජයසුමන මහත්මයා පෙන්වා දුන්නු කාරණය සැලකිය යුතු පිරිසක් ඉන්නවා වයස අවුරුදු 60ට සහ 30ට වැඩි කාණ්ඩ ඇතුළේ තවමත් එන්නත් ලබා නොගෙන ඒක රජයේ හෝ සෞඛ්‍ය අංශවල වරදක් නෙවෙයි. බයට එහෙමත් නැත්නම් විවිධ පෞද්ගලික මත නිසා එන්නත් ලබා නොගත්තා. ඒ සියලු දෙනාගෙන් මේ වෙලාවේ සෞඛ්‍ය අංශය ඉල්ලන කාරණය කිසි දෙයකට බිය විය යුතු නෑ. මෙය
නිර්දේශ අනුව දෙන එන්නතක් ඒ නිසා එන්නත් කරණයට යොමු වෙන්න කියන කාරණය. රටක් විදියට මේ වෙලාවේ අපි හැමෝම එක පොදියට මේ සටනට එකතු වුණොත් තමයි මේක අපිට දිනන්න පුළුවන්. ඒ අතර මේ වෙන විට තුන්වන මාත්‍රාවක් පිළිබඳවත් අවධානය යොමු වෙමින් තින්නේ වයස අවුරුදු 60ට වැඩි උදවියට සහ වේ වගේම ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකීන්ට තුන්වෙනි එන්නත් මාත්‍රාවක් ලබා දීම පිළිබඳව රජය මේ වන විට සෞඛ්‍ය අංශ ඇතුළු වගකීම් යුතු අංශවල නිර්දේශ ලැබෙනකන් බලාපොරොත්තු වෙමින් සිටින කාරණයක් අපි මේ වෙලාවේ මතක් කරමින් සාමාන්‍යයෙන් අපි අහලා තියෙන විදිහට අපේ රට මැලේරියා තුරන් කරපු රටක්. ඒ විදිහටම අපිට කොරෝනා තුරන් කරගන්න ලැබේවා කියන එක තමයි ප්‍රාර්ථනාව. ඒ අතර හැබැයි විදේශ රටවලින් පැමිණෙන ආරෝගී මැලේරියා රෝගී ආසාදිතයන් මෙරටට පැමිණීම් දිගින් දිගටම සෑම වසරකම වාර්තා වුණා. සාමාන්‍යයෙන් වසරකට 50 මැලේරියා රෝගීන් 50 දෙනෙකු පමණ වාර්තා වීමක් තමයි පහුගිය වසරවල අපිට දකින්නට ලැබුණේ. හැබැයි කොවිඩ් එක්ක සංචරණ සීමා නිසා රෝගීන් වාර්තා වීම ගිය අවුරුද්දේදී 30කට පමණ සීමා වී තිබුණා. වාර්තා ඉදිරිපත් වන විදිහට මේ වන විට මෙරට මැලේරියා රෝගීන් වාර්තා වීම මේ වසරේ දැනට 14 දෙනෙකුට සීමා වෙලා තියෙනවා. ඒක තමයි සෞඛ්‍ය අංශ වාර්තා පෙන්වා දෙන්නේ. විශේෂයෙන් මැලේරියා මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ ප්‍රසාද් රණවීර මහතා පෙන්වා දුන්නේ ඔහු අප්‍රිකානු රටවල් වල සිට මෙරටට පැමිණි පුද්ගලයන් බව. කොහොම වුණත් කොරෝනා ඉහළ යද්දී කොරෝනා නිසා ඇතිවෙච්ච සංචරණ සීමා නිසා ශ්‍රී ලංකා ඉතිහාසය තුළ මැලේරියා රෝගීන් අඩුම ප්‍රමාණයක් වාර්තා වූ වර්ෂයේ විදිහටයි මේ වර්ෂය හැඳින්වෙන්නේ. ඒ අතර අද දවසේදී ඊයේ දවසේදී වාර්තා වුණු භූචලන යලිත් වරක් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් භූචලනයක් වාර්තා වීමක් සමග භූ විද්‍යා පතල් කැණීම් කාර්යාංශ නිලධාරීන් තවදුරටත් සිය පරීක්ෂණ කටයුතු පුළුල් කරමින් සිටිනවා. ඊයේ දවසේදී වාර්තා වුණු භූචලනයේ ප්‍රබලත්වය මැග්නිටියුඩ් එකක 4.1ක් ලෙසයි සටහන් වුණේ. විශේෂයෙන් පහුගිය සති 3ක වගේ කාලයක් ඇතුලේ මෙරට අභ්‍යන්තර භූචලන දෙකක් සහ මෙරට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව භූකම්පන 3ක් පමණ වාර්තා වී තිබෙන බව තමයි වාර්තා වන ආකාරයට තොරතුරු වාර්තා වෙන්නේ. ඒකින්ද ඒ පිළිබඳව වැඩි අවධානයක් වගකිව යුතු පාර්ශව යොමු කරමින් ඉන්න මොහොතක් මේ මොනවා වුණත් තව දුරටත් විපත් වාර්තා නොවේවා කියන ප්‍රාර්ථනාව තමයි අපිට තියෙන ප්‍රාර්ථනාව. ඒ අතරම කාලගුණය පිළිබඳව අවධානය යොමු කරද්දී සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවර එළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අදාළුවම නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. වගේම වයඹ පළාතෙත් වැසි ස්වල්පයක් ඇති විය හැකි. ඊට අමතරව ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙනවා. සෙසු ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක් තමයි අද දවසේදී බලාපොරොත්තුව. ඒත් කාලගුණ වාර්තාවත් ඔබට සමීප කරමින් අපි අදට ඔබෙන් සමුගන්නම්. දවසේ වාර්තා වන සියලු තොරතුරු විශ්වාසවන්තව වගකීම් සහගතව ඔබට වාර්තා කරන්න නිවුස්වර්ස් ප්‍රවෘත්ති කාමරය දවස පුරා සූදානම්. රැඳී සිටින්න නිවුස්වර්ස් සමග ඔබට සුවදායි දවසක්.